මයි පුතා මේක නිර්මාණය කරන්න ගත්තේ ආයුධ 3යි. මේ තියෙන ආයුධ අටුවයි මිජ්ජයි පිනිසින් එකයි. බේත් හදාගත්ත පුතා ගල දිය කරගන්න. ගස්වල කොළයි පොතුයි මුළුයි මළුයි පස්පංගුම අරගෙන මන්ත්‍ර වලින් 108 වාරයක් ජීවන් කරමි. මේ ගලට මතුරුලා ගහපුවා මේ ගල දිය වෙනවා පුතා. ළඟට ආවිලා බලන් ගා හුරුලා ගත්ත කටුපාරවල් ඔක්කොම තියෙනවා. ඒ විදිහට තමයි පුතා මේකේ වැඩ කරන්නේ පුතා. මේකේ උඩට නැගලා යන්න අවුරුදු 7ක් ගිහින් තිනා පුතා ප්‍රතිමාවේ වැඩ අවසන් වෙයි. උඩට නැගලා යන්න ඉනිමගක් පලංචියක්වත් භාවිතා කරලා නැහැ මගේ බරණ. පුතා උඩට නැගලා ගිය පාර බේන් තියෙනවා. මේකේ මෙතනින් නැගලා ගල් මුල් අල්ලගෙන එහෙම තමයි උඩට ගිහින් මේ ප්‍රතිමාවේ වැඩ කරලා තියෙන්නේ පුතා. සමමෙත සාම්තිය වැනි බුදු ගුණය පවා නිම කොට තිබේ අවුකන කළු ගලක මවා එමයල පුතුම් සිටි පැත්තට සිරස නමා නමදිමු වදත් සිංහලයනි පසඟවා බුදුරජ ජීව මානව වැඩ වෙසෙනවද සතුටකි මහිම ගෞකන මහා පිළිම රද බුදුගුණ පවා කළු ගලකට පන පොවලාද පුදුමයි කලා කරුවපු දැහැමි සිත දියුණු වෙච්ච මිනිස් මනුස්සයාට මේ සියල්ල මනවින් දකින්න මේ ලෝකේ තරණය කරන්න පුළුවන් කියන එක තමයි උතුම් මාමා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පෙන්වා දෙනවා බොහොම නිවැරදි. මම දැන් ඉන්නේ අවුකන පිළිමේ ළඟ. මේ නිර්මාණය ධාතුසේන රජතුමා විසින් කරවන ලද නිර්මාණයක්. මේ උස අඩි 38යි අඟල් 10ක්. මෙය සම්පූර්ණයෙන්ම කළු ගලින් කරන ලද හිටි පිළිමයක්. එහෙනම් අපි මේ ගැන වැඩි විස්තර හොයාගෙන යමු. පස්වෙනි සියවස ධාතුසේන මහරජතුමාගේ පාලන සමය ආරම්භ වෙනවා මාර්ච් 59 ජනවාරි 1 වෙනිදා අනුරාධපුරයේ අගනුවර කරගෙන මගේ ශ්‍රී ලංකා ධර්මිතාවේ රාජාභිෂේකය ලබනවා. ඒ වෙලාවේ මම පුතා ඉස්සල්ලාම කරන කාර්යභාරය තමයි කලාව. කලාව හදාගන්න දන්න කියලා කෙනෙක් ඉන්නවා නම් එන්න කියනවා. පුතා කලාව හදාගන්න කවුද යන්නේ ඉංජිනේරුවා බරණ. අනුරාධපුරයට ගිහිල්ලා දාසෙන් රත්තුමා හමු වෙනවා. දාසෙන් රත්තුමා මුළු කලාවම පාන කරනවා. මගේ බරණ කලාවේ ප්ලෑන් එක අඳිනවා. කලාවේ ප්ලෑන් එක අඳිනවා පුතා. කලාවේ ඉඳලා අනුරාධපුරයට වතුර ගෙනියනවා. අනුරාධපුරයේ තියෙන කලාවක තියෙන පල්ලේ මුගම් බලා තමයි මේ ජලකඳ ගෙනියන්නේ. මයි පුතා මේක කරන්නේ හොරෙන් තනියෙන්. කලාවේ දවසකට 20000ක ජනබලයක් දෙමින් කලාවේ වැඩ පටන් ගන්නවා ඉවර වෙන්න අවුරුදු 7ක් යනවා. මේක කරන්නේ හොරෙන් කාටවත් කියන්නේ නැහැ පුතා. රටේ රජමාටවත් කියන්නේ නැතුව අර ගල තිබුණා පුතා මෙහාට ඒකත් කරලා එහාට කරලා මේ පැත්තත් එහාට කරලා මේ පැත්තත් එහාට කරලා මගේ ලෞතුරා ගෞතම බුදු පියාණන් වහන්සේගේ බුදු මන්දිරය නිර්මාණය කරගෙන මගේ රත්තරන් බුදුවරු වගේ දෙමව්පියෝ සියලු දෙනා ඇතු මගේ සියලු බෝසත් දරුවෝ පූජා කරපු මේ නෙළුම් මල උඩ ඉන්නේ පුතා. පියුමාසනේ කියන්නේ මේ නෙළුම් මල. වචන වෙනස් පුතේ ඔයාලට තේරෙන්නේ නැහැ. ඒකයි මේ ලිහිල් සරලව මේ ඉතිහාසය දෙන්නේ. පුතා මේ තියෙන නෙළුම් මලේ බට්ට කහපාත්. මේ පෙන්වන්නේ මේ වක්‍රාණු කුලව අඩි 16ක් දිගයි මහවංශය කියනවා. අතනින්ලා මේ කෙරවල. මගේ බුදු පියාණන් වහන්සේගේ සිරිපතුල් දෙකෙන් ඉස්සරහට මේ ගල තිබිලා තියෙන්නේ බෝලේ වගේ. මේක තිබිලා තියෙන්නේ පුතා මේ සිරිපතුල් දෙකෙන් ඉස්සරහට විග්ගුස්සයි. තේරෙන්නේ නැහැ නේ? අඟල් 6යි. පාලි වචන. මේකේ එතනින් පුතා මේ ඉස්සරහට තියෙන්නේ මේ නෙළුම් මලේ බට්ට. මේ බට්ට මේ තියෙන නෙළුම් මලේ පෙති පුතා. මේක මෙතනදලා යටට අඩි 4ක් ඔබ්බලා තියෙනවා. ඔබ්බලා කියවට තේරෙන්නේ නැහැ නේද? ඔබ්බලා කියන්නේ ඇතුළට කවලා තියෙනවා. ඒකේ තියෙනවා පුතා මේ මගේ පුතා වගේ වටේට වාමන දේව පුතා මේ වගේ වටිනා වස්තු මේවා කාටවත් ගන්න බෑ. ඒවා අපට මතකලා පහිරව බලවේග ජීවිත ස්වභාව ධර්මයක් පවා මේවා ආරක්ෂා කරමින් තියෙන ප්‍රිමක්. මයි පුතා මේක නිර්මාණය කරන්න ගත්තේ ආයුධ 3යි. මේ තියෙන ආයුධ අටුවයි මිජ්ජයි පිනිසින් එකයි. බේත් හදාගත්ත පුතා ගල දිය කරගන්න. ගස්වල කොළයි පොතුයි මුළුයි මළුයි පස්පංගුම අරගෙන මන්ත්‍ර වලින් 108 වාරයක් ජීවන් කරමි. මේ ගලට මතුරුලා ගහපුවා මේ ගල දිය වෙනවා පුතා. ළඟට ආවිලා බලන් ගා හුරුලා ගත්ත කටුපාරවල් ඔක්කොම තියෙනවා. ඒ විදිහට තමයි පුතා මේකේ වැඩ කරන්නේ පුතා. මේකේ උඩට නැගලා යන්න අවුරුදු 7ක් ගිහින් තිනා පුතා ප්‍රතිමාවේ වැඩ අවසන් වෙයි. උඩට නැගලා යන්න ඉනිමගක් පලංචියක්වත් භාවිතා කරලා නැහැ මගේ බරණ. පුතා උඩට නැගලා ගිය පාර බේන් තියෙනවා. මේකේ මෙතනින් නැගලා ගල් මුල් අල්ලගෙන එහෙම තමයි උඩට ගිහින් මේ ප්‍රතිමාවේ වැඩ කරලා තියෙන්නේ පුතා. එවැනි
විදියට තමයි මේක නිර්මාණය කරලා මගේ බුදුසාදුගේ සිරිපතුන් දෙකේ මුඩට මේ පෙන්නනවා අඩි එකමාරක විතර පටියක්. ළමේ පන්සලේ හාමුදුරන්ගේ දැකලා ඇති ගමන් අඳින අඳනේ. මේ රැලි වැටෙන්නේ අඳනේ. මේ උඩට රැලි ගිලා තියෙන කලාවේ මේ දිය රැලි එන විදියට තමයි සිවුරේ රැලි නිර්මාණය වෙලා තියෙන්නේ. මගේ පුතා මේක මොනතරම් ආවරණ දාලා ගැහුවත් මගේ බුදුසාදු නාවනවා ස්වභාව ධර්මයක් පුතා. ඒ තරම් ස්වභාව ධර්මයක් ගරු කරනවා මගේ බුදුසාදු. පුතා නාවපුවා මගේ බුදුසාදුගේ මේ සිවුර ඔක්කොම ඒ මොහොත වෙනකොට ඔක්කොම ඇඟට ඇලෙනවා පුතා. මගේ බුදුසාදුගේ තියෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 32ම කියන ලෝක ප්‍රකට ලෝක පූජිත අවුකන බුදු පියාණන් වහන්සේගේ පමණ. ඒ සියල්ල ඒ වෙලාවට හිටියොත් එකින් එක පෙන්වන්න පුළුවන් පුතා. දැන් පේන්නේ නැහැ, තෙමිලා නැහැ. පුතා බුදුසාදුගේ හිසට වැටෙන වතුර සියල්ලම එනවා මේ නාසයේ කෙළවරට බලන්න බර්ණගේ තාක්ෂණ. දැන් ඉන්නේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණය තියෙන්නේ පොළේට විතරයි පුතා. බර්ණගේ තාක්ෂණ මෙතනින් පෙන්වන්න මේ වෙනකොට ලෝකේ උතුම්ම තැන බර්ණගේ තාක්ෂණ වලට ගහන්න මේ ලෝකේ කිසිම සමතෙක්ව නැහැ. අවුරුදු 1600යි ඔයාලා යන්නේ කලාවේ බන්ටේක ගුඩි. පස්වලින් ඕක නිර්මාණය කරලා තියෙන අවුරුදු 1600ක් මගේ බුදු තාත්තේ. එක වතුර බින්දුවක් තව කාන්දුවේ නෑ අප්පා. බර්ණගේ තාක්ෂණ වලට ගහන්න නෑ අප්පා කිතාම තාක්ෂණ. අනුරාධපුරයේ වතුර ගෙනියන කලාවේ ඉඳලා හදලා තියෙන යෝධ නදිය යෝධ ඇල යෝධ නදිය 754 දිගයි 754ටම තියෙන අඟල් 54යි. එක 70කට එක අඟලයි බැස්ම. සුන්දර කඳුවලලු අතරින් බුදු හිමිරුව නෙළුවා ලෝබදු දලන්ගේ පිංගෙත වූවා. විස්මිත කලා කරුවාලෝ වීරුවා. අවකන විහාරයෙන් ගෞතම බුදුරුව නෙළුවා පුතා. බුදුන් වහන්සේ නෙලන මේ බුදුන් වහන්සේ නෙලන්නේ 28 වෙනි වීර්යවන්ත බුදුන් වහන්සේ නෙලන්න තරම් මගේ බරණ ඒ තරම් සිට දියුණු වෙච්ච උතුම් පුජ්‍යලේ භාවනානු යෝගීම සමවදමින් අද දකින්නේ හෙට දකින්නේ අනිත්ත කලාවැවට ගිහිල්ලා කලාවැවේ කඩවල දේවාල තැහෙන් තියෙන විශාල නුගයක් මහවංශයෙන් නිවර්දිව පෙන්නනවා. එතෙන්ද ගිහිල්ලා භාවනානු යෝගීව සම වැඩිලා ධ්‍යාන උපදවාගෙන අවසානයේ වර්ණාම්මේ මෙතනම ජීවිතත්වයටපත් වෙන්නේ. මේ ශරීරය අටට පැලිලා එහෙම මැරිලා වැටෙනවා. මහවංශයේ නිවර්දිව පෙන්නනවා. ඒ වෙලාවෙම දිව්‍ය ලෝකයේ දේවත්වය ලබනවා බරණ. දැන් මේ කලාවවත් අවුන බුදුන් වහන්සේ මේ සියල්ල සුරකින්නේ ඒ බුදු පියාණන් ඒ මහා දේවතාවුන් වහන්සේ. මයි පුතා බුදුසාදුගේ හිසට වැටෙන වතුර සියල්ලම එනවා. හොඳට බලාගන්න බර්ණගේ තාක්ෂණ ළඟට එන්න ඔය ඉතියට පේන්නේ නැහැ. මේ ළඟට આવුත් ඒ ටික පෙන්වන්න. පුතා මේ බුදුසාදුගේ සිරිපතුන් දෙකට බැඳෙන් තියෙනවා මේ හතරස් කොටුවක් මේ තියෙන්නේ. ඒ කොටුවේ තියෙනවා ඇතුලේ මෙන්න මේ වගේ එකතු කිරීමේ ලකුණක්. ඒකේ තියෙනවා පුතා අපච්චි හොලිදැන්නක් වගේ ටූටි ඩොට් එකක්. ඒ ඩොට් එකට තමයි ඔක්කොම වැටෙන්නේ පුතා. බුදුසාදුගේ සම්පූර්ණම ප්‍රතිමාව බැලස් සම්පූර්ණම නිර්මාණය කරලා තියෙන ඥානසක 90ට මේ ප්‍රතිමාව එක පැත්තකටවත් බර නෑ පුතා. බරත් බැලස් කරලා තියෙන එකක් මම පෙන්නන්නම්. මයි පුතා බුදුසාදුගේ එපමණක් නෙවෙයි. අර සිරිපතුල් දෙක මැද තියෙනවා වතුර ගොඩක් ගැලිලා අර ගලක් තියෙන එතන තියෙනවා පුතා බුදුසාදුගේ සම්පූර්ණම බර බැලන්ස් කරලා බුද්ධ ප්‍රතිමා. එතන තියෙනවා ඔයාලා ගෙදර බත් කන පිඟාන වගේ රවුමක් පුතා. ඒකේ තියෙනවා අඩියක් දිගයි ඊතලේ මේ නැගෙනහිරට. ඒකේ තියෙනවා හරහාටමයි පුතා අඟල් දෙකක ඊතලයක්. මේ දෙකම එකට සම්බන්ධ වෙන තැන තියෙනවා මයි බුදු පුතේ කතිරෙට තියෙනවා පුතා නෙළුම් ඇටයක් වගේ ඩොට් එකක්. ඒ ඩොට් එකේ ඔක්කොම තියෙන්නේ පුතා මේ බුදුසාදුගේ සිරිපතුල් දෙක අතරින් මේන රේඛාව මේන පහන් සිල්ව නිර්මාණය කරගෙන තමයි මේ සියල්ල ඔක්කොම එන්නේ වාස්තු විද්‍යාව අනුව. මයි පුතා බුදුසාදුගේ අර සිවුරේ නමිලා තියෙන නැම්ම ගාව ඉඳලා මෙතනට තමයි මේ වතුර වැටෙන ඩොට් එකත් අර සමබරතාවයේ තියෙන එතන ඒ පෙන්නලා තියෙන ගල ගාවට තමයි තියෙන්නේ පුතා මේ පැත්තේ බර සමාන කරන. පුතා මේ පැත්තට බර වැඩි. බුදුසාදුගේ මේ පැත්තේ බර සියල්ලම ගේනවා මේ සිවුරෙන් පල්ලෙහාට. සිවුර දිගම ඒ බර ඔක්කොම ගේනවා පුතා. මයි පුතා අනිත් පැත්තේ බර කොහොමද බැලන්ස් කරන්නේ? මගේ බුදුසාදුගේ දකුණු සිරිපතුලේ ඉඳලා මයි පුතා මේ සියලුම බර අරයි යනවා උඩට. අරන් ගිහිල්ලා පුතා මේ දකුණු ශ්‍රී හස්නයෙන් උඩට ඔසවාගෙන සිටින ඒ හස්නයෙන් ඔක්කොම බර බැලන්ස් කරනවා මයි පුතේ. මයි පුතේ බුදුසාදුගේ මේ තිරස්පතේ හරිමැද කෙලින් මේ නාසය කෙලින් මේ කටේ හරිමැද කෙලින් මේක දෙකට වෙන් කරොත් මේ දෙකම කිරලා බලන්නලු මේ දෙකේම බර එක සමාන්තරයි පුතේ.
මගේ පුතාලගේ සියලුම බර මේ වෙනකොට මගේ මව්පියන්ට ඔක්කොම බර ඌලන්නේ කකුල් දෙක. ඒ වගේ මගේ බුදු පියාණන් වහන්සේගේ පණ නැති මේ බුද්ධ ප්‍රතිමාවටත් පණ දීලා තියෙන්නේ මේ බරණ. මේ සියලුම බර වැටෙන්නේ මේ සිරිපතුල් දෙකට. අඩි 7යි අඟල් 3ක් මේ සිරිපතුල් දිගයි මගේ බුදු තාත්තේ. මේ සිරිපතුල් දෙකට තමයි සියලුම බර වැටෙන්නේ. මෙතිලා බලපුවා මා මෙහා පැත්තේ ගල පේනවා. අඩි 12ක් උඩට යනකම් ගලේ සම්බන්ධතාවය කපලා අයින් කරලා ළඟට ඇවිල්ලා බලන්න මේ සිද්ධාන්ත. මයි පුතා බුදු සාදුගේ මේ පොදුනාරතිය විතරයි පුතා මෙහෙ ඉඳලා මේ සියල්ල සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ දෙපැත්ත ඔක්කොම ඕපන් පුතේ. මේ සියලුම බර සමබරතාවයට ගෙනල්ලා මේ පොදුනාරතිය තියනවලු පුතා මහවංශය නිවැරදිව පෙන්නනවා සෙන්ටිමීටර් 15යි. මේ සෙන්ටිමීටර් 15. පුතා මේක බැලන්ස් කරලා නැතිනම් මගේ මහත්තයා මේ ප්‍රතිමාව කඩාගෙන බිඳගෙන වැටෙනවා. ඒක ඒ විදිහටම නිර්මාණය කරලා තිනවා අපේ බර්ණගේ තාක්ෂණ. අර එහා පැත්තෙන් දොරක් තියෙනවා, මේ පැත්තෙන් දොරක් තියෙනවා. මේ ඉස්සරහින් ඕපන්. යම් වෙලාවකදී මගේ බුදු පියාණන් වහන්සේට හානිදායක තත්ත්වයක් ඉරුගේ කිරණ පරිවර්තනය වෙන්නේ නම් ඕනම වෙලාවක ස්වභාව ධර්මයා කිසිම අනුකම්පාවක් නැ අපි ගැනවත් හිතන්නේ මේ මල් පවා විසික් කරනවා පැත්තකට. විසික් කළා බුදු සාදු බේරගන්න මහා විශාල සටනක යෙදෙනවා. ඒ තරම් විශාල සටනක යෙදෙනවා. මේ විශ්වය තුල පවතින මේ විශ්ව දහම සම්පූර්ණ ගොඩනැගුණේ ස්වභාව ධර්මයත් එක්ක මේ බුදු දහම. බුදු දහම ගොඩනැගුණේ ස්වභාව ධර්මයත් එක්ක. ස්වභාව ධර්මය ගොඩනැගිලා තියෙන්නේ බුදු දහමත් එක්ක. සවස් භාග්‍ය වන විට මලහිරු බැසෙන සංඥා සමය වෙනකොට මගේ බුදු පියාණන් වහන්සේගේ පිටිපස්සේ බස්නායීවින් හිරුගේ කිරණ වලින් රත් වීමක් ඇති වෙන්නේ නම් ඕනම වෙලාවක නිමන්ද සූදානම්මයි පුතා. මේ ගල් එහා පැත්තෙන් තව තියෙනවා මෙතන ගල් ටික කපලා අයින් කරලා පැත්තකට දාලා ඉතින් හුලං කපොල ඇතුල් වෙනවා. මේ සියලුම ගල් එකින් එක පළලා වෙන් කරලා තියෙන්නේ පුතා මේ ගල් රෑනේ. එක ගලක්වත් රත් වෙන්න දෙන්නේ නැහැ පුතා. ඒ තරම් ස්වභාව ධර්මය සුරකින්නවා මගේ බුදු පියාණන් වහන්සේ. මගේ බුදු පියාණන් වහන්සේගේ අවසාන දේ වෙන්නන්නේ තිරස්පතේ හරිමැද බලන්නකො පුතා. ඒකේ තියෙනවා මැද මහත් එකක්. ඒ කෙලින් උදේට බලන්න. නාසයේ තියෙන්නේ කෙලින්, කටේ හරිමැද තියෙන්නේ කෙලින්, නික තියෙන්නේ කපුවේ හරිමැද තියෙන්නේ කෙලින්, බඩේ පෙකණිය තියෙන්නේ කෙලින්, වතුර වැටේ ඩොට් එක තියෙන්නේ කෙලින්, සමබරතාවයේ රේඛාව තියෙන්නේ කෙලින්. මේ පෙන්නන මේ රේඛාව එන්නේ පුතා මේ පහනට. මේ තියෙන්නේ මගේ බුදු සාදුගේ සිරිපතුල් දෙක පුතා. මේ සිරිපතුල් දෙකට ඇතුලෙන් මේ එන්නේමයි පුතා පහන් සීලු දැල් වෙන පහන් පිරේ යන. මයි පුතාලා මගේ රත්තරන් බුදු දෙමව්පිය ඇතුළු සියලු දෙනා මේ ඉන්නේ කොහෙද? මගේ ලෞතුරා අමා ශාන්තිනායක බුදු පියාණන් වහන්සේගේ බුදු ගෙදර. බුදු ගෙදර පුතා. ආම් පළවෙනි උළුවස්ස මගේ රත්තරන් අප්පච්චි. මේ මගේ රත්තරන් අප්පච්චි දෙවෙනි උළුවස්ස. මේකේ පොඩි කෑල්ල උඩට ලොකු කෑල්ල පල්ලෙහාට. අරකේ ලොකු කෑල්ල උඩට පොඩි කෑල්ල පල්ලෙහාට. මේ උළුවස්සේ මෙතන මැද තියෙනවා මධ්‍යස්ථෝ බෙදලා ඔය තියෙන ඉරි ගහලා කෙරවල් දෙකේ. ඔතන ඉඳලා මේ පැත්තටත් හරි සමාන්තරයි, ඉතින් අර පැත්තටත් හරි සමාන්තරයි. මේ තමයි වාස්තු විද්‍යාව අනුව තමයි මේ බුදුන් වහන්සේගේ මේ සියල්ල නිර්මාණය වෙමින් පවතින්නේ. මෙතන ඉඳලත් මේ ගල් බැම්මට තියෙන සමාන්තර දුරම තමයි මෙතන ඉඳලත් මේ ගල් බැම්මට තියෙන්නේ. මගේ බුදු පියාණන් වහන්සේගේ සිවුරේ මෙතන ඉඳලත් මේ ගල් බැම්මට තියෙන මේ සමාන්තර දුරම තමයි පුතා. අතන බුදු සාදුගේ සිවුරේ ඉඳලත් අර නැමිලා තියෙන තැන ඉඳලා අතනට තියෙන්නේ. මේ තමයි මගේ පුතා වාස්තු විද්‍යාව. අනුව මේ සියල්ල නිර්මාණය වෙනවා. පායලා හිරු නිර්ගුවනේහි සදකට ගාලෝකයේ වීදාහි සෑම බුදුජන මල්පහම් රැගෙන අවකන බුදු සාදු වඳිනට ගෙනවා. හිමි ඔබ පුදනා බඹසේ නාවන් සුරංග නාවන් බෝපත් සෙලවේ සිලිසිලි නාන්දය දස දෙස පැතිරේ සීල සුගන්ධය මදනල මුසු වී සාදු නාන්දය මුළු ලෙව දෙස පැතිරේ. සසර බවදුක නසන සිතුවිලි කියාදී ඔයාලගේ සිත් පහන් කළේ කවුද? අපචතන තත්ත්වයක් තිනයකටලා. කවුද? මගේ බුදු සාදු. වර්ණ කියන්නේ අපේ ලංකාවේ මුතුන් මිත්‍රෙක්. ඊට ජීවුන වෙච්ච මුතුන් ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා වගේ මුතුන් මිනිස්. ඔයාලට පුළුවන් අපිට දුන්නාගේ ශ්‍රී සාධර්මයේ තුල යන්නේ නම් ඒ සියල්ල ලබන්න. ඊට ජීවුන වෙච්ච පුතා වර්ණ අවසානයේ කලාවවත් විවෘත ගන්න 16 වෙනි රත්තුමාගේ අවුකන බුද්ධ ප්‍රතිමාව විවෘත කරන්න තාම පුතා ආපු පරිපල ඔය තියෙන මං සූමුම් වගේක් ඔයාලට පෙන්වන්න උතන ඔය තියලා තියෙන්නේ. අවුකන මෙතනින් තමයි පුතා මේවා ඔක්කොම ලැබුණේ. මේ අවුකන කියන නම ලැබුණේ පුතා පසු කාලයක. මේකේ නියම නම කලාගල් විහාරය මුළු කලාවෙම බාර අවුකන බුදුන්ට.